බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන් සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ශ්‍රවණය කරන්නයි ඔබ මේ සූදානම් වෙන්නේ. ඔබට මතක ඇති මීට පෙර ධර්ම දේශනාවලදී අපි ඔබට ඊටාම වැදගත්ම ධර්ම කාරණා කීපයක් පැහැදිලි කරලා දුන්නා. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අවබෝධ කරගන්න ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය, ඒ වගේම මේ ලෝකයේ සසර දුකින් නිදහස් වෙන්න වීරිය වඩන හැම කෙනෙක් විසින්ම අවබෝධ කරගත යුතු ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍ය ගැන, ඒ වගේම දුක්ඛ සමුදය නිරෝධ මේ පටිච්ච සමුප්පාදය ගැන, එහි හට ගැනීම නැතිවීම සිදුවන ආකාරය අපි කලින් ධර්ම දේශනාවල කතා කරා. අද දවසේ මේ ධර්මානුශාසනාවෙන් ඔබ හැම දෙනාටම ඊටාම වැදගත් නිවනට තියෙන එකම මාර්ගයක් වන බුදුරජාණන් වහන්සේ එදා බෝධි මූලයේදී ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්තා වූ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ නිවනට තියෙන එකම මඟ, ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ, මහණෙනි එකම මාර්ගයක් තියෙනවා කියලා ඒ දේශනා කරපු ඒ නිවන් මඟ ගැන අද අපිට තේරෙන විදිහට විස්තරාත්මකව තේරුම් ගත යුතු ආකාරයට අද අපි මේ ධර්මානුශාසනාව තුළ තේරුම් ගන්න උත්සාහයක් ගන්න. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා එදා ඇසළ පුන් පොහෝ දවසේ පස්වක භික්ෂූන් වහන්සේලාට දේශනා කරපු ප්‍රථම ධර්ම දේශනා, ඒ තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනා. මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්නලා දුන්නේ චතුරාර්ය සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං කියන මේ ආකාරයට උන්වහන්සේ බෝධි මූලයේදී අවබෝධ කරගත් ආකාරය. ඒ වගේමයි නිවනට තියෙන මේ මාර්ගය කාම සුකල්ලිකානුයෝගයේ, අත්තකිල මතානුයෝගයේ කියන මේ අන්ත දෙකෙන් තොරව මධ්‍යම ප්‍රතිපදාව, ඒතේතේ උභෝ අන්තේ මජ්ජිමා ප්‍රතිපදා, මේ අන්ත දෙකෙන් තොරව මධ්‍යම ප්‍රතිපදාව දහම් මැස ලබා දෙන, ඥානය පහල කරලා දෙන, ප්‍රඥාව පහල කරලා දෙන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය උන්වහන්සේ හොයාගත්තා කියලා එදා මේ දේශනාවේදී දේශනා කරන්නට යෙදුණා. ඔබ දන්නවා මේ දේශනාව ආරම්භ කිරීම එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මහණෙනි අන්ත දෙකක් තියෙනවා. පැවිද්දන් විසින් ධර්මාවබෝධය කරා වීරිය වඩන ශ්‍රාවකයන් විසින් අනුගමනයෙන් නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. ඒ තමයි යෝචායන් කාමේසු කාමසුකල්ලිකානුයෝගෝ, ශරීරයට අනේක විද සැප සම්පත් දෙමින් නොයෙක් සැපදීලා ශරීරය පිනවන්න උත්සාහ කරන මේ කාම සුකල්ලිකානුයෝගේ, ඒක හීනයි, හීනෝ ගම්මෝ ග්‍රාම්‍යයි, පෝතුජ්ජනිකෝ, ඒක පෘථජ්ජනයන් විසින් හොය හොයා යන පෘථජ්ජන දෙයක්. අනරියෝ, ඒක ආහාරයන් වහන්සේලා සේවනය නොකළ යුතු අනත්ත සංහිතෝ, ඒක අනර්ථය පිණිස පවතින දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරා තවත් ක්‍රමයක් තියෙනවා, අන්තයක්.
යෝචායන් අත්තකිල මතානුයෝග ශරීරයට අනේක විද දුක් පීඩා දෙන අන්තයක් තියෙන. හරියට ශරීරයට දුක්දීල විමුක්තියක් හොයන්න උත්සාහ කරන තවත් අන්තයක් තියෙන එක අන්තයක්. දුක්කෝ ඒක දුක් සහිතයි. අනරියෝ ඒකත් ආර්යන් වහන්සේලා සේවනයෙන් නොකළ යුතුයි. අනත්ත සංහිතු අනර්ථය පිණිස පවතින දෙයක්. එතකොට ශරීරයට අධික ලෙස සැප සම්පත් දෙමින් ඒ සැපවිඳවිඳ යන කාම සුකල්ලිකානු යෝගයක් ශරීරයට අනේක විද දුක්පීඩා දෙමින් යන අත්තකිල මතාන යෝගය කෙන මේ අන්ත දෙකෙන් තොරව ඒ අන්ත දෙකම අතහරන්න කියන. ඒ අන්ත දෙකෙන් තොරව ඒතේතේ භික්කවේ උබහෝ අන්තේ අනුපගම මච්චිමා ප්‍රතිපදා තතාගතයන අභිසම්බුද්ධ තතාගතයන් වහන්සේ මේ අන්ත දෙකෙන් තොරව මධ්‍යම ප්‍රතිපදාව අභිසම්බුද්ධ විශේසිෙන් අවබෝධ කරගත්තා. චක්කු කරණී දහම් මැස ලබා දෙනවා. ඥානකරණී ප්‍රඥාව පහල කරලා දෙනවා. උපසමාය කෙලෙස් සංසිදවනවා. අභිඥාය විශේෂ අවබෝධය ඇති කරලා දෙනවා. සම්බෝධාය චතුරාරි සත්‍ය අවබෝධය පිණිස උපකාර කරනවා. නිබ්භානාය සංවත්තන්ති නිවනට උපකාර වෙනවා. නිවනට හේතු වෙනවා. ඒ තමයි කත්තමාච්චසා භික්කවේ මජ්්‍යමා ප්‍රතිපදා මහණනි මොකක්දේ මධ්‍යම් ප්‍රතිපදාව තතාගතයන් වහන්සේ විසින් විශේසිෙන් අවබෝධ කරගත්ත දහම් මැස ලබා දෙන ඥානය පහල කරලා දෙන කෙලෙස් සංසිදවන විශේෂ අවබෝධය ඇති කරන නිවනට උපකාර වෙන මොකක් දේ මාර්ගය. ඒ තමයි අය මේ වාරියෝ අට්ටංගිකෝ මක්ගෝ මේ ආර්ය වූ අෂ්ඨාංගික මාර්ගය. ඒ තමයි සෙය්‍යති දං සම්මාදිට්ටි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධී කියලා බුදුරජාණන් වහන්සේ ඔය විදිහට තමයි ධම්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන විස්තර කරමින් බුදු කෙනෙක් බුදු වෙලා දේශනා කරපු ප්‍රථම ධර්ම දේශනාවේදී මේ මාර්ගයේ ලෝකෙට මතු කරලා දුන්න. එනිසා පින්වතුනි ඔබට මට අපි කාටත් ධර්මය අවබෝධ කරගන්න සෑම ශ්‍රාවකයෙක්ම ධර්මාවබෝධයේ කරායායුතු කෙනෙක් අනුගමනය කළ යුතු වැඩිය යුතු මාර්ගයේ තමයි නිවනට තියෙන මග ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව නම් වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපි චුට්ටක් අද තේරුම් ගන්න උත්සාහයක් ගන්න. එතකොට මේ මාර්ගය කරුණු 8ක් තියෙනවා. සාමාන්‍ය පොඩි දරුවෙකුට උනත් ඕනම කෙනෙකුට කාලයක් බණ අහපු කෙනෙකුට මේ අංග ටික ඕක කටපාඩමින් කියාගෙන යන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද කියලා ඇහුවොත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා ඕක කටපාඩමින් කියයි. අපි ඉස්සලා මේක එකින් එක තේරුම් අරගෙන මේ අංග 8 කොහොමද සීල සමාධි ප්‍රඥා හැටියට මේ මාර්ගය තුල බෙදෙන්නේ කොහොමද ඒක වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙළ ගැස්ම තියෙන්නේ කොයි ආකාරයටද හැබැයි වැඩෙන්නේ කොයි ආකාරයට මේ වගේ අපිට අවබෝධය පිණිස උපකාර වෙන විදිහට මේ කාරණා ටික සරලව තේරුම් ගන්න උත්සාහයක් ගමු. සම්මා දිට්ඨි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රථම අංගය තමයි සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ සරලව තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය ගැන ඇති කරගන්න අවබෝධ ඥාන සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨියේ මුල්ම එක තමයි සත්‍ය ඥානෙ. චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න සත්‍ය ඥානෙ. සෝවාන් වෙනකොට තමයි සම්මා දිට්ඨියට පැමිණිච්ච දිට්ඨි සම්පන්න කෙනෙක් කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියලා කියන්නේ සෝතාපන්න. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආපන්න කියන්නේ පැමිණෙන. මේ මාර්ගයට මුලින්ම ඇතුල් වෙච්ච පැමිණිච්ච කෙනාට කියනවා සෝතාපන්න. එයා මාර්ගයට පැමිණෙන්නේ අර සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන. එතකොට සත්‍ය ඥානය ඊළඟට ඒ සම්මා දිට්ඨියම කෘත්‍යයක් හැටියට වැඩෙනවා. කෘත්‍ය ඥානය සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන්නේ කෘතඥානෙ. සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් තමයි මේ සම්මා දිට්ඨිය පරිපූර්ණ කරගන්න තියෙන්නේ. අපි දැනට ওই විදිහට තේරුම් ගමු. ඊළඟට සම්මා සංකප්ප කෙනෙකුගේ හිතේ තියෙන සංකල්පනා සිතුවිලි
බොහෝ දුරට කෙලෙස් සහිත කෙනා තුළ තියෙන කාම සංකල්ප පංච කාමයන් ගැනම හිත හිතයි. ව්‍යාපාද සංකල්ප තරහ ඊළඟට හිංසා සහිත කෙනෙකුට හිංසාවක් කරන්න මරන්න ඕන කපන්න ඕන විනාශ කරන්න ඕන නැති කරන්න ඕනේ ඔය වගේ සිතුවිලි හිතට එන. ඇයි ඒ කෙනාගේ හිත පවතින්නේ රාග ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්නෙක්. අකුසල මූලයන් එක්ක ජීවත්වෙන අකුසලයන්ගෙන් හටගත්ත හිතක් ඇති කෙනාට හැම වෙලාවෙ මේ අකුසල සහගත සිතුවිලි හිතට ගලාගෙන නො එක තම හිතේ ස්වභාව. එතකොට ආර්යෂ්ඨායක මාර්ගය තුළ වඩන කෙනා ඒ සිතුවිලි වලට ප්‍රතිවිරුද්ධ සිතුවිලි හිත පුරුදු කරනු. කාම සංකල්ප වෙනුවට එයා කාමයන්ගෙන් තොර සිතුවිලි පුරුදු කරනු. ඊළඟට ව්‍යාපාද සංකල්ප වෙනුවට මෛත්‍රී සහගත සිතුවිලි පුරුදු කරන. හිංසා සහිත සංකල්ප වෙනුවට විහිංසා සිතුවිලි පුරුදු කරනු. එතකොට ඔය විදිහට නයිස්ක්‍රම්මි සිතුවිලි මෛත්‍රී සහගත සිතුවිලි විහිංසා සහගත සිතුවිලි පුරුදු කරන ගමන් එයාගේ කල්පනාව සම්පූර්ණයෙන්ම ධර්මාවබෝධයට උපකාරවෙන ආකාරි චින්තන රටාවකට පුරුදු කරන. විශේෂෙන්ම ගත්තොත් නිවන අවබෝධ කරන්න අවශ්‍ය වෙන ආකාරයට එයාගේ කල්පනාව සම්මා සංකප්ප සම්මා දිට්ඨියට උපකාර වෙන විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ අවබෝධ වෙන ආකාරයේ සංකල්පනා ඔහු තුළ ඔහුගේ චින්තන රටාව තුළ ඔහු ඇති කරගන්න. අන්න ධර්ම අවබෝධයට උපකාර වෙන විදිහට සම්මා සංකල්ප ඇති කරගන්න ආකාරය. එතකොට ඊළඟට තියෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා අංග 3. සම්මා වාචා කියන්නේ වචනෙන් ඇති කරගන්න යහපත් සිතුවිලි. අපි වචනයෙන් ඇති කරගන්න යහපත් සිතුවිලි කියන්නේ සාමාන්‍ය වචනයෙන් ඇතිවෙන අයහපත් සිතුවිලි. හිත තමයි හැම දෙයකට මුල්ලේ. හිත මුල් වෙලා තමයි චේතනාව තමයි මුල්ලේ. එතකොට වචනෙන් බොරු, කේලම්, පරුස වචන, හිස් වචන මේ ඔක්කොම වචනෙන් ප්‍රකාශ වුණාට හිත මුල් වෙලා තමයි ඒවා බලවත් වෙන්නේ. එතකොට තමන්ගේ වචනෙන් සිද්ධ වෙන මේ වැරදි වලින් වළකිනවා. අන්න සම්මා වාචා යහපත් වචන. බොරුවෙන් තොරව, කේලමින් තොර, පරුස වචන, හිස් වචන වලින් තොර එයා දස කතා අපි කියන දෙතිස් කතාවලින් වැළකීලා දස කතාවට පුරුදු වෙන. එයා සම්මා වාචා යහපත් වචන, මෛත්‍රී සහගත වචන, සුභාසිත වචන එයා කතා කරන්න පුරුදු වෙන. අන්න සම්මා වාචාව ඇති කරගන්න. සම්මා කම්මන්ත කියන්නේ කායික ක්‍රියාව තුළ. එතකොට එතනටත් අර චේතනාව මුල් වෙලා තමයි ක්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට බොහෝ දුරට කෙලෙස් සහිත කෙනාගේ ක්‍රියාව තුළ හොරකම්, ප්‍රාණඝාත, වැරදිකාම සේවනයේදී මේ වගේ අකුසලයටම තමයි කෙනෙකුගේ කායික ක්‍රියාව අකුසල සහගතව තමයි බලවත් වෙන්නේ. ඇයි හිතේ තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල්. එතකොට ඒවා බලවත් වෙලා සිදුවෙන කායික වැරදි ක්‍රියාවලින් වළකිනවා. වැළකීලා එයා තමන්ගේ කය බොහොම මෛත්‍රී සහගතව කිසිම කෙනෙකුට මගේ කය මුල් කරගෙන හිංසාවක්, පීඩාවක් නොවේවා කියලා මෛත්‍රී සහගතව තමන්ගේ කය හසුරුවන. එයා ප්‍රාණඝාතයෙන් වළකිනවා. තමන්ගේ කය මුල් කරගෙන කාටවත් හිංසාවක්, පීඩාවක් කරන්නේ සත්වයෙකුටවත්. එයා කවදාවත් නොදුන් දෙයක් හොරකම් කරන්නේ නැහැ. එයා සොරකමේ වළකිනවා. තමන්ගේ කය මුල් කරගෙන කිසිම විදියට වැරදි කාම සේවනයේ දෙනේව කය මුල් කරගෙන කරන සියලු අකුසල් වලින් වළකිනවා. අන්න සම්මා කම්මන්ත ඇති කරගත්ත කෙනෙක්. ඊළඟට සම්මා ආජීව. ආජීවය කියන්නේ ජීවත් වීම පිණිස, සරලව ගත්තොත් ජීවත් වීම පිණිස නොමනා වැරදි මාර්ගවල යෙදෙන්නේ නැහැ. යහපත් ධර්මිෂ්ඨ ජීවන රටාවක් තුළ කාටවත් හිංසාවක්, කරදරයක්, විපතක් නැති ධර්මිෂ්ඨ ජීවන රටාවක් තුළ තමන්ගේ ජීවිතය සකස් කරගන්න. පින්වතුනි මතක තියාගන්න දෙවියන් පවා වැඳුම් පිදුම් කරනවා ධර්මානුකූලව ජීවත් වෙන කෙනාට. දවසක් සක්‍ර දෙවියන් මාතලී කියන රතාචාර්යවරයා එක්ක නන්දන වනයට යන්න සූදානම් වෙනවා. එතනදි සක්‍ර දෙවියන් මාතලීට කතා කළා කියනවා මාතලී
ඔය රතය සූදානන් කරන්න සක්‍ර දෙවියන්ට තියෙනවා රථයක් මාතලී තමයි රථාචාරවරය. එතකොට මේ දිවිය මේ රථය සූදානන් කරන අතරතුර සක්‍ර දෙවියන් ටිකක් ප්‍රමාදයි. මාතලී රථාචාරවරය බැලුව මොකද මෙච්චර පරක් වූ කියල බැලු. බලද්දි සක්‍ර දෙවියන් මනුලොව දිසාවට හැරිලා වන්දනා කරනවා නමස්කාර කරන. මාතලී මේ දිවිය පුට්ටයට අදහගන්න පුළුවන්කමක් නෑ. ඒ වෙලේ කල්පනා කරා සක්‍ර දෙවියන් කියන්නේ දෙදෙව්ලෝට අධිපති චාතු මහාරාජික තාවතින්සේ මේ දිවියලෝක දෙකේම අධිපති දෙවියන්. සතරවරන් දෙවියන් පවා නිරන්තරයෙන් සක්‍ර දෙවියන්ට වැනුම් පිදුම් කරනවා. සියලු දෙවිවරු ගරු කරනවා වන්දනා කරනවා. එහෙව් මහා පින්වන්ත සක් දෙවිඳු කාටද මනුස්සලෝක මේ හැරිලා වඳින්නේ. මන්නම් මේ ගැන අහල දැනගන්න ඕනෑ කියලා සක්‍ර දෙවියන්ගෙන් අහනවා සක් දෙවිඳුනේ ඔබ මේ තරම් බොහොම තේජා සම්පන්න මහ බල සම්පන්න දෙදෙව්ලෝට අධිපති දේවතාව. ඔබ වගේ කෙනෙක් මනුස්සලෝක කාටද මේ හැරිල වන්දනා කරන්න. පළවෙනියට සක්‍ර දෙවියන් කෙන මාතලී මනුලව ඉන්නවා සීල සමාධි ප්‍රඥාවටනේ ගැන මේ නිවන් මග ආර්යෂ්ඨායක මාර්ගයේ ගමන් කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයානු කූලව ජීවත්වෙන නිවන් අවබෝධයට වීරිය වඩන පැවිදි ශ්‍රාවකයෝ ඉන්නවා භික්ෂු භික්ෂුණී. අන්න ඒ අයට මං පළමුුව මනුලව දිහාවට හැරිල වන්දනා කරනවා. දෙවනියට ගාථාවෙන් කිනවා ඒ ගහට්ටා පුං්ඥ කරා ගිහි ජීවිතය ගත කරන පින්දහම් කරන දම්මේන ධාරම් පෝසෙන්ති. ධාර්මිකව ධර්මානුකූලව තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන ගිහි ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ අයි ගිහි ජීවිතය ගත කරගෙන පින්දහම් කරගෙන සීලවන්ත උපාසකා සිල්වත්ව ජීවත්වෙන උපාසකයෝ. දම්මේන ධාරම් පෝසිතිය ධාරමිෂ්ටව ජීවත්වෙන්. සම්මා ආජීවෙන් ජීවත්වෙනවා. තමන්ගේ අමුදරුවන් ධර්මානුකුලෝ පෝෂණය කරනවා. තන් නමස්සාමි මාතලී මං ඒ අයටත් මනුලව දිහාවට හැරිල වන්දනා කරනවා කියල. එනිසා මතක තියාගන්න ජීවත්වීම පිණිස හොර වැඩ වංචනික වැඩ බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළදාම් පෙන්නනවා. වහල් වෙළදාම් මද්‍රවය මත්කුඩු වෙළදාම් වසවිස වෙළදාම් මස් පිණිස සතුම් ඇති කරන ඒ වෙළදාම්. එතකොට මේ වගේ අවියාවිධ වෙළදාම් හොරට බඩු කිරණේවා. එතකොට මේ වගේ අල්ලස් පගාගන්නේවා මේ වගේ වැරදි ජීවන රටාවලට යොමු නොවී ධර්මානුකූලව ධර්මිෂ්ටව සාධාරණ විදිහට තමන්ගේ ජීවන රටාව පුරුදු කරගන්න. සම්මා ආජීවේ. ඊළඟට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා තවත් අංග කීපයක් තින ආර්යෂ්ඨායක මාර්ග. සම්මා වායාම කියන්නේ අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කර ගැනීම පිණිස ඇති කරගන්න වීරිය. අපි ඒක තවත් ක්‍රමයකින් කියනවා සතර සම්යක් ප්‍රධාන වීරිය. උපන්නාව අකුසල් හිතේ හටගත්ත රාග දේශ මෝහාදී අකුසල් ප්‍රහාණය කිරීම පිණිස වීරිය ගන්න. නූපන් අකුසල් තාම ඉපදිලා නෑ හැබැයි අයෝනිසෝ මනසිකාරය තුළ උපදන්න පුළුව. ඒ නිසා නූපන් අකුසල් නූපදවන විදිහට වීරී ඇති කරගන්න. උපන්නාවෝ කුසල් දැනටමත් හිතේ හටගත්ත බලවත්වෙච්ච කුසල් තියෙනවා. දැනටමත් සිල් රකිනවා බුදුන් වඳනවා පින් කරනවා දන් දෙනවා හටගත්තාව කුසල් දියුණු කරගන්නවා වර්ධනය කරනවා. ඒවා බලවත් කරගන්න. නූපන් කුසල් උපදවනවා. අපි හිතම ඔබ භාවනා කරන්න උත්සාහ ගන්නවා තාම සමාධයක් ඉපදිලා නෑ අන නූපන් කුසලයක්. කොහෝම හරි නිවන් දකින්න ඕනෑ කියල උත්සාහ ගන්නවා. තාම ප්‍රඥාව පහළ වෙලානෑ අන නෝපන් කුසල්. සීලේ සම්පූර්ණ කරගන්න ඕනෑ කියල උත්සාහගත්තට සික්ෂාපදවල යම්යම් කඩා වැටීම් යම්යම් අඩුපාඩුකම් දෝස සහිතකං ඇති වෙනවා. නැවත නැවත සීලේ පිහිටගෙන ඉස්සරහට යන. කොහොමහරි මං මේ සීලේ දිවිහිමියෙන් ආරක්ෂා කරනවා කියල දැඩි අධිෂ්ඨානෙන් උත්සාහගනවන්න නූපන් කුසල් උපදවන. එතකොට මේ විදිහට නෝපන් කුසල් උපදවාගන්න උපන්නාව කුසල් දියුණු කරගන්න නෝපන් අකුසල් නෝපදවන්න උපන් අකුසල් ප්‍රහාණය කරන්න යම් වීරයක් ගන්නවද ඒ වීරිය ධර්මාවබෝධය පිණිස ගන්න වීරිය සම්මා වායාම. ඊළඟට සම්මා සති සම්මා සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානය තුළ පිහිටවාගත්තා වූ සිහිය.
ඒ සිහිය සතිය. ඒ සතිය කියන්නේ කුසල අරමුණක් තුළ හිත පිහිටවල ඇතිකරගන්නාව චිත්ත ඒකාග්‍රතාව. බුදුරජාණන් වහන්සේ ඒ පිණිස පෙන්වන් නිවනට තියෙන සිහිය දියුණු කරගන්න තියෙන එකම මග. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන. අන්නේ සතර සතිපට්ඨානය තුළ හිත පිහිටවල හිත එකඟ කරගෙන. ඒ තුළ කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා දම්මානු පස්සනා කෙන මේ අනුපස්සනා හැම එකක් තුළම සිහිය වැඩෙනවා. හිත වැඩෙනවා. ඔබේ සිහිනුවන වර්ධනය වෙනවා. ඒ සිහිය දියුණු කිරීමම ධර්මාවබෝධයට උපකාර වෙන. මනාකොට දියුණු කරගන්න ලද සිහියක් තුළ තමයි සමාධිය. ඊළඟට ඒ සමාධිය තුළ ප්‍රඥාව වැඩෙන්. තියනිසා සම්මා සති සතර සතිපට්ඨානෙ සිහිය පිහිටවල ඇතිකරගන්නා වූ ඒ සිහිය. දැන් බලන්න මේ සිහිය කොච්චර තැන්වල කතාක සතර සතිපට්ඨාන සති ඉන්ද්‍රිය සති බලය සති සම්බොජ්ජන්ගේ සම්මාවායාම මේ හැමතනම කතා කරන්නේ. ධර්මාවබෝධය පිණිස ඇතිකර ගත යුතු දියුණු කරගත යුතුළ මේ සිහිය ගැන. ඊළඟට සම්මා සමාධිය. සමා සමාධිය කියන්නේ සතර සතිපට්ඨානය තුළ හිත පිහිටවල ඇතිකරගත්ත ඒකාග්‍රතාවය මත ඇතිවෙනවා හිතේ ඒ දෙහාන මට්ටම්. පළවෙනි දිහානේ දෙවනි දිහානේ තුන්වෙනි දිහානේ හතරවෙනි දිහානය කියලා සම්මා සමාධිය දිහාන මට්ටන් හතරක් යටතේ බුදුරජාණන් වහන්සේ විස්තර කර. කුසල අරමුණක් තුළ හිත පිහිටවල ඇතිකරගන්න චිත්ත ඒකාග්‍රතාවේ. ඔය විදිහට ඔබ සරලව තේරුම් ගන්න. එතකොට දැන් ඔබ මේ ආර්යෂ්ඨායික මාර්ගයේ මූලික අංග ටික සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මූලික අංග කීපේ මේ අංග 8 දැන් යම් මට්ටමින් ඔබ දන්නවා. දැන් අපි බලමු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ අංග 8 පෙළගස්සලා තියෙන්නේ කොහොමද? මේ අංග 8 පෙළගස්සලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා හැටියට නෙමෙයි පෙළ ගහලා තියෙන්නේ. හැබැයි මේ අංග 8 වඩන්නේ සීල සමාධි ප්‍රඥා හැටියටයි මාර්ගේ වැඩෙන්නේ. පෙළගැස්ම බලන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා කියන්නේ ප්‍රඥා ස්කන්ධය. ප්‍රඥාවලට අයිති කොටස. සම්මා දිට්ඨිය සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥා ස්කන්ධයටයි අයිති. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ අංග තුන අයිති සීලස්කන්ධයට. සම්මා වාචා වචනයෙන් ඇති කරගන්න සිල්වත්කම. සම්මා කම්මන්ත කායික ක්‍රියාව තුළ ඇති කරගන්නා වූ සිල්වත්කම. සම්මා ආජීව ආජීවයේ තුළ ඇති කරගන්නා වූ යහපත් සිල්වත්කම. එතකොට සීලයට අයිති සීලස්කන්ධයට. ඊළඟට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග තුන අයිති සමාධි ස්කන්ධයට. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමාධි ස්කන්ධයටයි අයිති. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8න් මුල් අංග 2 ප්‍රඥා ස්කන්ධයට, ඊළඟට මැද තියෙන අංග 3 සීලස්කන්ධයට, අගම තියෙන අංග 3 සමාධි ස්කන්ධයට. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පෙළ ගැස්ම පිහිටලා තියෙන්නේ ප්‍රඥා සීල සමාධි හැටියට පිහිටලා තියෙනවා. හැබැයි ඔබ කවුරුත් දන්නවා, ඔබ බණට අහලා තියෙනවා මේ මාර්ගයේ වැඩෙන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන්. එහෙමනම් ඒක ඔබ තේරුම් ගන්නට ඕන මේ චතුරාර්ය සත්‍ය ධර්මය වැඩෙන්නේ ඒ ආර්ය සත්‍ය වලට වෙන වෙනම කෘත්‍ය 4ක් තියෙනවා. ඒ තමයි ඔබ දන්නවා චතුරාර්ය සත්‍ය කියලා ගත්තොත් සරලව දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. එතකොට අද අපි කතා කරන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අයිති වෙන්නේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. දුක් නැති කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක නැමැති ආර්ය සත්‍ය. ඒ දුක කෘත්‍ය තමයි දුක අවබෝධ කරගත යුතුයි. අන්න ඒ ආර්ය සත්‍ය වලට වෙන වෙනම කෘත්‍ය 4ක් තියෙනවා. දුක අවබෝධ කරගත යුතුයි. දුකේ හට ගැනීම නම් වූ තණ්හාව, දුක්ඛ සමුදය,
ප්‍රහාණය කරගත යුතුයි. අන්න එහි කෘත්‍යය ප්‍රහාණය කිරීම. දුක නැති කිරීම නම් වූ නිවන දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගත යුතුයි. අන්න එහි කෘත්‍යය කළ යුතු දේ. ඊළඟට දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුතු. එක වැඩිය යුතු දෙයක්. සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුතුයි දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ අපි කතා කරේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුතු. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා කොහොමද මේ මාර්ගය වැඩෙන්නේ. ඔබ මතක තියාගන්න. ඔබ මේ දේශනාව හොඳට හිත යොමු කරගෙන හොඳ අවධානයෙන් ශ්‍රවණය කරන්න. එතකොටයි ඔබට පිළිවෙලට නිරවුල්ව මේක මතක තියාගන්න පුළුවන්. පිංහතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ බණ අහනකොට ආදි කල්්‍යයාන මජ්්‍යය කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන මුල මැද ආග ගැලපෙන විදිහට සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත මේ නිවන් මගේ මුල මැදාග ගැලපෙන විදිහට හොඳ අවධානින් බණහන්. මේ බණ අහගෙන ඉන්නකොට හොඳට ධර්මය වැටහෙන. බණ ඇසීමත් නිවන් දොරටුව. ඔබ දන්නවා බණ අහද්දී ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයන් ගැන කොයි තරං අපි දේශනාවල අහලා තියෙනවා. බණ අහනකොට ඒ ඇසීම තුළ හොඳට හිත එකඟ වෙලා බොච්චංග ධර්ම වැඩෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බණ ඇසීම තුළ තමා තුළ වර්ධනය වෙනවා වැඩෙනවා. ඒ නිසා තමයි දේශනාව අවසන් වෙනකොට සමහර අය බණ අහද්දිම එක්ක සෝවාන් ඵලයට පත් වෙනවා. සමහර අය බණ අහද්දිම සකදාගාමී ඵලයට පත් වෙනවා. බණ අහගෙන ඉන්න ඇද්දිම අනාගාමි වෙනවා. රහත් වෙනවා. ඒ මාර්ගයේ වැඩිලා ධර්ම ශ්‍රවණය තුළ මග වැඩෙනවා. ඒ නිසා පින්වතුනි අපි තේරුම් ගමු සම්මා දිට්ඨිය අපි කලින් කතා කරා තිපරිවට්ටන් ද්වාදසාකාරං හැටියට තමයි මේක වැඩෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න අවබෝධඥාන. එතකොට මේ මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි හැටියට මේ පිහිටලා තියෙන මාර්ගයට ඇතුල් වෙන්නේ සම්මා දිට්ඨිය ඇතිවීමෙන්. සම්මා දිට්ඨිය ඇති කර ගැනීමෙන් තමයි මාර්ගයට පිවිසෙන්න තියෙන්නේ. අපි සෝතාපන්න කියලා කියන්නේ මාර්ගයට ඇතුල් වෙච්ච කෙනා, පැමිණිච්ච කෙනා. මේ මාර්ගයට පැමිණෙන කෙනා. දැන් ඔබ මාර්ගයට පිටින් ඉඳගෙන ඔබට මේ අංග ඇති කරගන්න පුළුවන්. හැබැයි ඔබ මාර්ගයේ තුලට පැමිණිලා මේ අංග වඩන කෙනෙක් නෙමෙයි. දැන් අපි ගමු කෙනෙකුට තැන් වලින් කෙනෙක් ඉන්න පුළුවන් වචනයෙන් මං මේ වැරද්දක් කරන්නේ නෑ කියලා සම්මා වාචාව හොඳට ඇති කරගත්ත කෙනෙක්. තව කෙනෙක් ඉන්නවා සම්මා ආජීවයේ මං කිසිම විදිහකට ජීවත් වීම පිණිස වැරදි වැඩක් කරන්නේ නෑ. එයා සම්මා ආජීවයේ යම් මට්ටමකට ඇති කරගෙන තියෙනවා. ඊළඟට භාවනා කරන්න උත්සාහ ගන්නවා. සම්මා සතිය සතර සතිපට්ඨානෙ දියුණු කරන්න උත්සාහයක් ගන්න. කොහොම හරි වීරිය වඩනවා. එතකොට යම් යම් ප්‍රමාණවලින් මේ අංග එක එක්කෙනා අඩු වැඩි වශයෙන් එකින් එක අංග තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න උත්සාහයක් ගන්නවා. හැබැයි මේ අංග ඇති කරගෙන මේ මාර්ගයට මුලින්ම පැමිණෙන කෙනා තමයි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා. සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනා තමයි මාර්ගයට පැමිණෙන්නේ. ආපන්න කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ සෝවාන් පුද්ගලයා ගැන විස්තර කරනවා. දැන් සෝත කියලා කියනවා ගලාගෙන යන සැඩ පහරට කියනවා සෝත කියලා. වේගෙන් ගලාගෙන යන සැඩ පහරට ධර්මයේ විස්තර කරනවා සෝත. ඊළඟට සෝත කියලා විස්තර කරනවා ඇසීම. කන. චක්කු සෝත ගහන ඔබ එහෙම අහලා ඇති කන කියන්නේ සෝත. එතකොට තවත් කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් කියනවා සෝත කියලා. මේ අපි කතා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් ධර්මයේ විස්තර කරනවා සෝත කියලා. එහෙමනම් සෝතාපන්න කියලා කියන්නේ අර සැඩ පහරට පැමිණෙනවා කියන එකවත් කනට පැමිණෙනවා කියන එකවත් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන අර්ථයෙන් තමයි සෝතාපන්න කියලා කියන්නේ. මේ ගැන බොහොම ලස්සනට විස්තර කරනවා වේදල්ල කියන සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේ වේදල්ල සූත්‍රයේ විස්තර වෙනවා සෝතාපන්න කියලා කියන්නේ කුමකටද? කුමක් හේයින්ද?
ආර්යෂ්ඨායික මාර්ගයට පැමිණුනා කියන අර්ථයෙන් තමයි කියන සෝතාපන්න කියලා කිය. එහෙමනම් කෙනෙක් සෝතාන් ඵලයට අපි කියන සෝවාන් වෙලා යා සෝතාපන්න වෙලා. එහෙමනම් ඒකේ තේරුම තමයි යා චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගෙන. මේ දුක කියන්නේ ආර්ය සත්‍යක්මයි කියන සත්‍ය ඥානය ඇති කරගෙන. දුකේ හට ගැනීම ආර්ය සත්‍යක්මයි කියන සත්‍ය ඥානය ඇති කරගෙන. දුක නැතිවීම ආර්ය සත්‍යක්මයි කියන සත්‍ය ඥානය ඇති කරගෙන. මේ මාර්ගයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි නිවනට තියෙන එකම මඟ මේක සත්‍යක්මයි කියන සත්‍ය ඥානය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනෙක්. එතකොට මාර්ගයට පැමිණෙන්න තියෙන්නේ සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන. එතකොට යා සත්‍ය ඥානය ඇති කරගෙන මාර්ගයට පැමිණුණාට තාම යා සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙලා නැහැ. එතකොට මේ චතුරාර්ය සත්‍යයේ වෙන වෙනම කෘත්‍ය හතරක් තියෙනවා. දුක අවබෝධ කරගන්නට ඕන. තණ්හාව ප්‍රහාණය කරන්නට ඕනේ. නිවන සාක්ෂාත් කරන්නට ඕන. මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩන්නට ඕන. අන්න ඒ පිණිස දැන් අර සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගත්ත ශ්‍රාවකයා කෘත්‍ය කළ යුතු දේ තමයි ඒ චතුරාර්ය සත්‍යයේ කෘත්‍ය තුල ඒකෙනා මොකද කරන්නේ සම්මා දිට්ඨිය පරිපූර්ණ කර ගැනීම පිණිස කළ යුතු කෘත්‍ය තමයි සීල සමාධි ප්‍රඥා වශයෙන් මාර්ගේ වඩන්නට ඕන. ඒ කියන්නේ සම්මා දිට්ඨියේ පිහිටපු කෙනා සම්මා දිට්ඨිය තුල පිහිටලා සීලස්කන්ධය හොඳට සම්පූර්ණ කරගෙන සීලය තුල පිහිට ගන්න. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීලස්කන්ධෙ පිහිටන. ඊළඟට සීලේ පිහිටලා සමාධිය වඩනවා. සීල පරිභාවිතෝ සමාධි. මහත් ඵල හෝති මහනිසා. සමාධි ස්කන්ධයට අයිති සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට සීලේ පිහිටලා සමාධිය පැත්ත බලවත් කරන. සීලේ තුල බලවත් කරගන්න සමාධිය මහත් ඵලයි මහනිසංසයි. ඒ සමාධියම උපයෝගී කරගෙන ආයමත් ප්‍රඥාව පැත්ත වඩන. සමාධි පරිභාවිතම් පඤ්ඤම් මහත්ඵල හෝති මහනිසංස. ආයමත් වඩන්නේ සම්මා දිට්ඨිය. එතකොට සීලේක පිහිටගෙන සමාධියක් වඩමින් ප්‍රඥාවම දියුණු කරන. සීල සමාධි ප්‍රඥා හැටියට වඩනවා. එහෙම වඩාගෙන යනකොට අර සම්මා දිට්ඨියේ කෘත්‍ය තමයි වැඩෙන්නේ. සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩනකොට කෘත්‍ය යම් මට්ටමකට වැඩිගෙන යනකොට ඔන්න ඒ කෙනාගේ කාමරාග පටිග තුනී භාවයට පත් වෙලා යා සකදාගාමී ඵලයට පත් වෙන. එතකොට කෘත්‍ය තුල යම් ප්‍රමාණයකට වැඩිලා. තව තියෙනවා. එයා කාමරාග පටිග ප්‍රහාණය කිරීම පිණිස තව දුරටත් සීලේක පිහිටලා සමාධියක් වඩමින් අර ප්‍රඥාවම දියුණු කරනවා. සම්මා දිට්ඨියම දියුණු කරනවා. සීල සමාධි ප්‍රඥා හැටියටම වඩනවා. එහෙම වඩාගෙන යනකොට අර කාමරාග පටිග සම්පූර්ණයෙන්ම ඔහු තුලින් ප්‍රහාණය වෙලාම යනවා. අන්න එතකොට අපි කියනවා අනාගාමී ඵලයට පත් වුණා කියලා. එතකොට අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනාට තවත් තියෙනවා කෙලෙස්. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා තව සංයෝජන කීපයක් තියෙනවා ඉතුරු වෙලා. එතකොට ඒවා ප්‍රහාණය කර ගැනීම පිණිස ඔහු මොකද කරන්නේ? තව දුරට සීලේම පිහිටගෙන සීලය තුළම පිහිටලා සමාධිය තවත් බලවත් කරගෙන ප්‍රඥාවම දියුණු කරනවා. සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩනවා. එහෙම වඩාගෙන යනකොට ඒ මාර්ගයේ වැඩිලා ඔහු තුල අර රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන ඒ සංයෝජනත් ඔක්කොම ප්‍රහාණය වෙලා යනකොට අන්න සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන තැන. එතනදි තමයි සම්මා දිට්ඨියේ කෘතඥානය ඇති වෙන්නේ. සත්‍ය ඥාන කෘත්‍ය වැඩිලා කෘත්‍ය වැඩෙන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන්. සීල සමාධි ප්‍රඥා වශයෙන් කෘත්‍ය වැඩිලා සම්පූර්ණ වෙනකොට කෘතඥානය ඇති වෙනවා. ඒ කෘතඥානය කියන්නේ මම දුක පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා කියන අවබෝධය. තණ්හාව සම්පූර්ණයෙන්ම ඉතිරි නැතුව ප්‍රහාණය කරා කියන අවබෝධය. නිවන මම සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගත්තා කියන අවබෝධය. මාර්ගයේ මම සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා අවසන් කරා කියන අවබෝධය. ඔන්න ඔය තැනට එනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණයෙන්ම වඩලා අවසానයි.
ඔන්න ඔය විදිහට තමයි පිංහතුනේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු නිවනට තියෙන එකම මාර්ගය අර කාම සුකල්ලිකාන යෝගේ අත්ත කියල මතාන යෝගී කියන මේ අන්ත දෙකෙන් තොරව තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී විශේෂයෙන් අවබෝධ කරගත්ත. ඒ දහම් මැස ලබා දෙන ඥානයේ පහල කරලා දෙන ප්‍රඥාව පහල කරලා දෙන කෙලෙස් සංසිඳවන ඒ නිවන් මඟ අපිට දියුණු කරගන්න තියෙන ඔය ක්‍රමයට. දැන් මේ දේශන අහනකුට අනේ අද නම් දේශනාව ටිකක් අමාරුයි ගැඹුරුයි ටිකක් තේරෙන්නේ එහෙම හිතෙන්න පුළුව. මතක තියාගන්න ඔබ හොඳට අහන් මේ දේශනා නැවත නැවත අහන් මේ දේශනාව විකාශය වෙලා අවසන් වෙනකොට ඔබට අන්තර්ජාලයෙන් මේ දේශන අහන්න පුළුවන්. බොහෝ පිරිසක් මේ දේශනාවන් පටිගත කරලා අන්තර්ජාලයට මුදාහරින ඔබට මේ දේශනා නැවත නැවත අහන්න පුළුවන්. එක් ඔබ පුරුදු වෙන මේ දේශනාව යන අතරතුර පටිගත කරගන්න. එතකොට ඔබට නැවත නැවත අහන්න පුළුවන්. නැවත නැවත අහනකුට නැවත නැවත ඒ තුළ හිත පිහිටනවා ධර්මය වැඩෙනවා තවතවත් ගැඹුරින් තේරෙන්න පටන්ගන්න. අපි කවදහරි තැන් ඔබ දන් දෙන්නේ සිල් රකින්නේ පින්කං කරන්නේ මේ බණහන්නේ තැන් කවරුවරි හම ඇයිවා ඔය පින්කං කරන්න ඇයිවා බණහන්නේ එතකොට බොහෝ දෙනෙක් අනේ කොහෝම හරි සෝවාන් වත්වෙන්න ඕනේ කොහොම හරි මැරෙන්න්න කලින් ධර්මය අවබෝධ කරගන්න තියෙනවන මේ අපායි මිදන්න තියෙනවන එහෙම හිතනවා එහෙම කියනවා ඒක තමයි කෙනෙක්ගේ බෞද්ධයගේ ධර්මී හැසිරෙන ශ්‍රාවකයක තියෙන අරමුණ නිෂ්ඨාව එහෙම නම් මතකතියාගන්න ඒ අරමුණ හිත හිතා හිටියට ඒක හිතේ තිබුණ කියලා ඔබට සාක්ෂාත් කරගන්න බෑ ඒ පිණිස් ඔබ මේ මාර්ගය වඩන්න ඕන මේ මාර්ගයේ තේරුම් ගන්න ඕන ඒ නිසා ඒ දේශනාවල් හොඳට අහනකොට නැවත නැවත අහනකොට නුවනින් විමසනකොට යෝනිසෝ මනසිකාරයේ දෙනකොට අන්න ඔබේ ජීවිතය තුළ මේ ධර්ම කාරණා හොඳට වැටහෙනවා පිහිටන්න පටන්ගන්නවා ඔබට හොඳට නිරවුල්ල තේරෙන්න පටන්ගන්න. පිංහතුනි මේ ධර්මය අවබෝධ වෙන්න නං කාරණා 4ක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ කරුණු 4 සම්පූර්ණ වෙන තැන කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ තමයි බාහිරින් ලැබෙන අංග දෙකක් තියෙනවා. කල්්‍යයාන මිත්‍ර සේවනයයි සද්ධර්මශ්‍රවනයයි. අද අපිට හොඳට මේ කාරණා දෙක ලැබෙන. කල්්‍යයාන මිත්‍ර ඇසුර කවුද කල්්‍යයාන මිත්‍රය කෙනෙකුට සමහරයින්න කල්්‍යයාන මිත්‍රය හොයාගන්නත් බෑ පාප මිත්‍රය පවකාරය හොයාගන්නත් බෑ. සමහරු කල්්‍යයාන මිත්‍රය කියලා හිතන්නේ තමන්ට ඕන වැරදි වැඩකට සහයෝගෙදේ. සමහර බේබද්ද එකතු වෙලා කණබොන්න තැන්වල ඒ තමන්ට ඒ වැරදි වැඩවලට සහයෝගෙ දෙන්න කෙනා ගැනහිත මේ මගේ හොඳ කල්්‍යයාන මිත්‍රය අතිජාත මිත්‍ර එහෙම ඒ වැරදි අද කල්්‍යයාන මිත්‍රයා කියලා කියන්නේ අකුසලේ මුදවලක් කුසලයට යොමු කරන කෙනා. අර අකුසලයට අපායගාමී මගට යොමු කරන කෙනා නෙමේ. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට දේශනාවක පෙන්වා උපඩ්ඩ කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය තථාගතයන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙච්ච ශේෂ්ඨතම කල්්‍යයාන මිත්‍රයන් වහන්සේ. මේ මුළු බුද්ධ ශාසනීම රඳා පවතින්නේ කල්්‍යයාන මිත්‍රයම් මතයි කියල බොහොම ලස්සන දේශනාවක් කර. ආනන්ත හාන්දුරන්ට දවසක් හිතුණා මේ බුද්ධ ශාසනයෙන් අඩක් භාගයක්ම පවතින්නේ කල්්‍යයාන මිත්‍රයන් නිසා නේද කියලා හිතුරු. ති ආනන්ද හාන්දුර ඔය ගැන කල්පනා කරලා උන්වහන්සේට වැටහිච්ච විදිහට. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල වන්දනා කළ කෙන ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මට මෙහෙම හිතුණා. මේ බුද්ධ ශාසනයෙන් හරි අඩක් භාගයක්ම තියෙන්නේ කල්්‍යයාන මිත්‍රයම් මත නේද. කල්්‍යයාන මිත්‍රයන්ගේ උපකාර මත නේද. බුදුරජාණන් වහන්සේ වදාළ මාහේවන් ආනන්ද මාහේවා. ආනන්දෝය කතාව ආය කියන්න එපා ආයායමත් කොහෙවත් කියන්න එපාකිව. ආනන්ද මේ බුද්ධ ශාසනයෙන් අඩක් නොව මුළු සම්බුද්ධ ශාසනීම රඳා පවතින්නේ කල්්‍යයාන මිත්‍රයම් මතයිකිව. එහෙම කියල බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඉපදීම ස්වභාවේ කොටගත් සත්‍යය තථාගතයන් වූ වහන්සේ නැමති කල්්‍යයාන මිත්‍රයන් වහන්සේ ළඟට පැමිණිලා ඉපදීමෙන් නිදහස් වෙන. ජරා මරණ උරුම කරගත්ත සත්‍යයන් කල්්‍යයාන මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ජරා මරණවලින් නිදහස් වෙන. සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස උරුම කරගත්ත සත්‍යයන්
කල්්‍යයාන මිට්‍ර වූ තතාගතයන් වහන්සේ කරා පැමිණිලා සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාසයන්ගේ නිදහස් වෙන. මැරිමැරී මැරමින් ඉපදමින් යන සත්‍යයන් කල්්‍යාන මිට්‍ර වූ තතාගතයන් වහන්සේ කරා පැමිණිලා මේ සංසාර දුකින් එතර වෙනවා. එතකොට අපිට පේනවා එහෙම නම් මේ ලෝකයේ ඉපදීමෙන් නිදහස්වෙන්න ජරාමරණවලින් නිදහස්වෙන්න සෝක වැලපීම් දුක්දොන්නක්සලින් නිදහස්වෙන්න කෙනෙක් ඔබට මඟ පෙන්නනවනං ඒ තමයි කල්්‍යාන මිත්‍රය. එහෙමනං මේ ලෝකෙ පහළ වෙච්ච ශේෂ්ඨතම කල්්‍යාන මිත්‍රයන් වහන්සේ ඔබත් මමත් සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට අපට ඉන්න ධර්මය. එනිසයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ධර්ම විනය ශාස්තෘත්වයට පත් කරේ. තතාගතයන් වහන්සේගෙන් පසුව ආනන්දය නුබලාගේ ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්නේ මේ ධර්මයයි විනයයි කියලා ධර්ම විනය ශාස්තෘත්වයට පත් කර. ඊළඟට ඒ ධර්ම මාර්ගය අනුගමනය කරපු මාර්ග පල්ලපපු ශ්‍රාවකයන් කල්්‍යාන මිත්‍රයන්. ඊළඟට ඒ මාර්ගයේ වඩමින් ඒ ධර්ම විනේ විකෘති කරන්න නැතුව තමන්ගේ වචන මැදින් දාන්න නැතුව තමන්ට ඕන විදිහට අර්ථ විස්තර කරන්න නැතුව බොහොම ධර්ම ගෞරවයෙන් බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවෙන් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය යම් කිසි කෙනෙක් ඔබට කියලා දෙනවා නම් මඟ පෙන්නනවා නම් අන්න එයයි කල්්‍යාන මිත්‍රය. එතකොට ඔය විදිහට මේ ධර්මය අවබෝධ කරගන්න නම් ඔබට කල්්‍යාන මිත්‍රයන්ගේ ඇසුර ලැබෙන්න්නට ඕන් කල්්‍යාන මිත්‍ර ආශ්‍රය. ඒ කල්්‍යාන මිත්‍රයන්ගෙන් ලැබෙනවා ඊළඟ දේ තමයි සද්ධර්මශ්‍රවනි. මතකතියාගන්න සද්ධර්මශ්‍රවනි පිරිසිදු ධර්මය. සද්ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදුමුවින් දේශනා කරපු යම් ධර්මයක් ඇද. අන්නේ සද්ධර්මය අහන්න ලැබෙන. සාරා සංකය කල්පලක්ෂයක් පාරමී පුරල. දසබිම්බරක් මාර සේනා පරාජය කරලා. එදා අපේ බෝසතාණන් වහන්සේ බෝධිමූලේ ගුරූපදේශ රහිතව අවබෝධ කරගත්තා වූ ධර්මය තමයි අවුරුදු 45ක් පුරාම දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් බුදුමුවින් බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරන්නට යෙදුණි. එතකොට අන්නේ උතුම් ධර්මය අහන්න ලැබෙන්න්නට ඕන ඒක ඇහෙන්නේ අර කල්්‍යාන මිත්‍රයන්ගේ. එතකොට ඔන්න ඔය අංග දෙක බාහිරින් ඔබට ලැබෙනවාන අද ඔබට බාහිරින් ඕන තරම් බණහන්න තියෙනවා. බලන්න ඔබ අන්තර්ජාලයට ගිල කොච්චර බණහන්න තියෙනවාද කියලා. ඒ වගේම ගුවන් විදිරි නාලිකාවල් දැම් පෝයි දවස්වලට සමහලාට ඔබට පෝයිට සිල්ගන්න යන්න බැරිවුනත් මේ කාලිමේ තියෙන සිදුවීම එක්ක ඔබට ඕන තරම් බණහන්න තියෙනවා. නිතර ධර්මය ඇහෙනවා නිතර බණහන්න අවස්ථාව තියෙන. අද බණ පොත්පත් කැසට් CD ධර්මදේශන ඕන තරම් බණහන්න අවස්ථාව තියෙන. එනිසා මේ යුගේ තුළ අපිට සද්ධර්මය මතුවෙච්ච කාලය. බාහිරින් ලැබෙන අංග දෙකම අපිට ලැබිලා තියෙනවා ධර්මාවබෝධය පිණිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ ධර්මය අවබෝධ වෙන්න නම් තමා තුළ ඇතිකර ගත යුතු අංග දෙකක් තියෙන. එකැන ඔබ තුළ මේ බණහන ඔබ තුළ ඔබ විසින් ඇතිකරගත යුතු අංග දෙකක් තියෙන. එක බාහිර කෙනෙකුට දෙන්න බෑ. බාහිර කෙනෙකුට කරන්න පුළුවන් ධර්මය කියල දෙන්න විතරයි කල්්‍යාන මිත්‍රයේ කැටියට සද්ධර්මය ලබා දෙන්න පුළුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරා තුම්හේ කිච්චං ආතප්ප. මහනෙනී ඔබමයි මේ කරගත යුත්තේ. අක්කාතාරෝ තතාගතා. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා පාර පෙන්නනවා මඟ කියල දෙන එක විතරයි. බලෙන් ඇදගෙන යන්න බෑ මතකතියාග. පාර කියල දෙන්න පුළුව. කල්්‍යාන මිත්‍රයෙක් හැටියට සද්ධර්මය ලබා දෙන්න පුළුව. එතකොට ඔබ තුළ ඇතිකර ගත යුතු අංග දෙකක් තියෙන. පළවෙනි එක තමයි වැදගත්මදේ යෝනිසෝ මනසිකාරය. ඇසූ ධර්මයට අනුකූලව නුවනින් විමසීමේ හැකියාව. තමා තුළට පමුණවාගෙන ඔබ දන්නවා මේ ධර්මය තියෙනව ලක්ෂණයක් ඕපනයිකෝ තමා තුළින් දකින්න ඕන. මේ ධර්මය තමා තුළින් දකින්න උත්සා කරනවන. තමා තුළට පමුණවාගෙන තමා තුළින් දකින්න කිය. යෝනිසෝ මනසිකාරයේ දෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවනින් විමසලත් ධර්මය තියෙන කරුණු ඒ විදිහටම තමා තුළින් විමස බලන. අන්නේ යෝනිසෝ මනසිකාරයේ තමා තුළ ඇතිකරගත යුතු ඉතාම වැදගත්දය. බුදුරජාණන් වහන්සේක තැනක දේශනා කරනවා මහනෙන ධර්මාවබෝධය පිණිස ඇතිකරගත යුතු
අභ්‍යන්තරික අංගයක් හැටියට යෝනිසෝ මනසිකාරයේ තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නෑ කියල. එහෙමනම් අපි තුළ මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අපි ඇතිකරගත යුතු වැදගත් මංගේ තමයි යෝනිසෝ මනසිකාරය. අන්නේ යෝනිසෝ මනසිකාරය ඇතිකරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඊළඟ එක තමයි ධම්මානු ධම්ම ප්‍රතිපදාව. ධර්මයට අනුකූල ජීවන රටාවකට ඔබ පුරුදුවෙන්. ධම්මානු ධම්ම ප්‍රතිපදාවකට පුරුදුවෙන්. ධර්මයට අනුකූල ජීවිතයක් ගත කර. සීල සමාධි ප්‍රඥා රකිමි අර කියපු සම්මා ආජීව සම්මා වායාම සම්මා සති එතකොට ධර්මයට අනුකූල ජීවන රටා වචනයෙන් බොරු කියන්නේ සම්මා වාචා කායිකව වැරදි වැඩ කරන්නේ සම්මා කම්මන්ත ජීවත්වීම පිණිස හොරකං වංචනිකකං බොරු ඊළඟට වැරදි ආදායම් මාර්ග මද්‍රව්‍ය මත්කුඩු වෙලදාම් ජීවත්වීම් පිණිස මේ කිසිීම වැරදි වැඩකේ දෙන්න. එතකොට මේ විදියට තමන්ගේ ජීවිතය තුළ ජීවන රටාව ධර්මානුකූල නිවන් මගට උපකාර වෙන ජීවන රටාවක් සම්මා ආජීවයෙන් යුක්ත ජීවන රටාවක් ඇතිකරගෙන ධම්මානු ධම්ම ප්‍රතිපදාවක දෙනවා ධර්මයට අනුකූල ප්‍රතිපදාවක් තුළ ජීවත්වෙන. ඔන්න ඔය අංග හතරම එකතු වෙච්ච තැන මේවට කියන්නේ සෝතාපත්ති අංග කල්්‍යානමිට ඇසුර සද්ධර්මශ්‍රවනය යෝනිසෝ මනසිකාරයේ ධම්මානු ධම්ම ප්‍රතිපදාව කියන මේ අංග හතර එකතු විච්ච තැන ඒ කෙනාට ධර්මාවබෝධය කරායන මාර්ගයේ සකස් වෙන. තිය නිසා පින්වතුනි ඔබට මේ වෙනකොට මේ අංග හතරම ඇතිකරගන්න බාහිරින් ලැබෙන අංග දෙකම දැන් තියෙන. කල්්‍යානමිට සේවනය සද්ධර්මශ්‍රවනය බාහිරින් හොඳට ලැබෙන. ඔබ තුළ යෝනිසෝ මනසිකාරි මේ අහන ධර්මය නුවනින් විමසන්. තැන් ඔබට මේ කාලයේ තුළ ගොඩාක් විවේකේත් බණහන්න ධර්මය විමසන්න ඔබට ලොකු විවේකයක් ලැබිච්ච කාලයක්. ඔබට ලෝකෙ දිහා බලනකොට අප්‍රමාදී භාව ඇතිකරගන්න ඕන තරම් කාරණාද ලෝකයේ තුළ දකින්න ලැබෙන. කෙනෙක්කුට අවබෝධයෙන් කලකිරෙන්න සමහර වෙලාවට විමසනකොට තමයි තේරේ. අපි කොච්චර පොතපත අහල මේක දුකයි 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 ඉපදීම දුකක් ලෙඩවීම දුකක් වයිසටයාම දුකක් කියලා කිව්වා. සමහර සිදුවීම් තියෙනවා ඒ සිදුවීම් එක්ක ජීවිත එක පාරට කෙනෙකුට මේක වැටහෙන අම්බෝ මේකද ජීවිතය කියල. දැම් බලන්න අපේ බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දකිනකොට සසර පින්කරපු කෙනා බුදුවෙන්න පාරමී පුරාගෙන ආපු කෙනා නමුත් ඒ සිදුවීම් දකිනකොට උන්වහන්සේට සම්පූර්ණයෙන් අර සියල්ල අතහැරලා තමන් සසර පුරුදු කරපු ඒ මාර්ගයට යන්න සැනින් තමන්ට ඒ සියල්ල අතහරින්න තරන් ශක්තියක් ඇති වුණ. ඒ මහල්ලෙක් ලෙඩෙක් මළමිනියක් දකිනකොට සම්පූර්ණයම ජීවිතය විමසන්න පටන්ගත මේකද ජීවිතේ මොනවද අපි මේ කර ජීවත්වේ. ලෙඩවීමත් සමගම ජීවිතයේ නිරෝගිකම අවසන් වෙනවා. වයසට යෑමත් සමග තරුණකම අවසන් වෙනවා. මරණයක් සමග ජීවිතය අවසන් වෙනවා. ඒ නිසා විමුක්තියක් හොයාගෙන යා යුතුයි කියලා කෙනෙකුට දැන් එදා අපේ බෝසතාණන් වහන්ස හැම බුදු කෙනෙකුට මේ සතර පෙරනිමිති දැකීම සිද්ධ වෙන. ඒවත් ධර්මතා හැටියට සඳහන් වෙන. දැන් අද අපි ගමු මේ ලෝකෙ දිහා අද කොච්චර ඔබට මේ කොරෝනා වසංගතයත් එක්ක. එදකොට ලක්ෂ ගනම් මිනිස්සු මේ රෝගෙන් පීඩාවිදින්න. තව අපි ඔය දන්න ප්‍රමාණවලට වඩා අපි කතා කරන්නේ කොරෝනාවලින් මෙච්චරක් මැරුණ කියලා. නමුත් ඔබ හිතන්න සාමාන්‍ය ලෙඩ්ඩු බෙහෙතක් ගන්න විදිහක් නැතුව. කළ යුතු ශල්්‍ය කර්මය කරගන්න විදිහක් නැතුව. රෝහලකට යාගන්න විදිහක් නැතුව. ඊළඟට වකුගඩු අසනී පොලින් පෙළෙන හදවස් හැත්කම් කළ යුතු අය පෙනහළුවාබාද එක්කො බඩවැල්ලොල ආබාද ඔපරේෂන් කරන්න ඕනෑ. ඒ වගේ කීදෙරෙක් නම් මේ කාලවල මේ ඇතිවෙච්ච වසංගතය නිසා හරියට බෙහෙතක් ප්‍රතිකාරයක් කරගන්න බැරුව කීදෙනෙක් මැරෙනවාද. කොච්චර මිනිස්සු දුක්විදිනවද. ලෝකෙ දිහා ගත්තහම අපිට කලකිරෙන්න දේවල් ඕන තරම් පේනවා. මේකද මේ සංසාරයේ කියලා මේ සසර ගැන කලකිරීම ඇතිවෙන දේවල් කොච්චර අපි දකිනවද. ඒ දකින දේවල් එක්ක සසරට කලකිරෙන. මේ ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් යන භයානක සංසාර ගමන ගැන
කලකිරෙන. අවබෝධයෙන් කලකිරෙනවා කියලා කියන්නේ නිබ්බින්ද. අවබෝධයෙන් සසරට කලකිරෙන. ඒ අවබෝධයෙන් සසරට කලකිරෙන කෙනා නිබ්බින්දං විරජ්‍යති. විරාගය ඇති වෙනවා. නොයල්ම ඇති වෙනවා. විරාගා විමුච්චති. නොයල්ම ඇති වෙනකොට ඒකෙන් හිත මිදෙනවා. ඒ නිසා අවබෝධයට උපකාර වෙන ආකාරයට අවබෝධයෙන් කලකිරෙන කෙනෙක් බවට පත්වේ. ඒ පිණිස ලෝක ධර්මතාවේ නිතර විමස බලන් යෝනිසෝ මනසිකාරයේ දෙන්න. ලෝකයේ හැම දෙයක් ගැනම මේ අනිත්‍ය ස්වභාවේ දුක අනාත්ම ස්වභාවේ මේ හැම දෙයක්ම ධර්මය තුළින් විමස බලන්න පුරුදුවෙන්. අන්න එතකොට ඔබට ජීවිතයේ යථා ස්වභාවය හොඳට තේරුම් ගන්න වටහා ගන්න පුළුවන්කම තියෙන. තිය නිසා පින්වතුනි අද දවසේ ඔබට මේ උතුම් වැදගත් ධර්ම දේශනාව තුළින් අද අපි ඔබට කියලා දුන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාමදේ. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස උපකාර වෙන වැඩිය යුතු එකම නිවන් මග හැටියට පෙන්නල දීපෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොහොමද වඩන්. සීල සමාධි ප්‍රඥා හැටියට මේ මග වැඩෙන්නේ කොහොමද කියන කාරණය අපි කතා කරේ. ඒ නිසා මේ දේශනාව හොඳට තේරුම් ගන්න නුවනින් විමසන්න ඔබේ ජීවිතය තුළත් මේ ආර්යෂ්ඨායක මාර්ගයේ තියෙන අංග ඇති කරගෙන ධර්මාවබෝධය පිණිස අප්‍රමාදිය වීරිය වඩා. තිය නිසා බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙ පහළ වෙලා පෙන්නල දුන්නේ අප්‍රමාදී භාවයමයි. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මහා හත්ති පදෝපම සූත්‍ර දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේ කුසල් දහම් කියල යමක් ඇද්ද. චතුරාරි සත්‍ය අවබෝධයට උපකාර වෙන යමක් ඇද්ද. ඒ සියල්ල අප්‍රමාදී භාවය කියන වචනයට ඇතුල් කරන්න පුළුවන් කියලා. හැම කුසලයක්ම නිවන් මගම වැඩෙන්නේ අප්‍රමාදී භාවය තුළයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතෙත් අවසාන බුද්ධ වචනය හැටියට සිහිපත් කරේ මහණෙනි අවසාන වසයනුත් නුඹල අමතනවා. මේ ලෝකෙ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදීන සම්පාදයට අප්‍රමාදීව කුසල් වඩන්න කෙල්. ඉති එහෙම නං ඔබ හැම දෙනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන. උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනු. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.